समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දින්ද්‍රියං භික්කවේ බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති විරීන්ද්‍රයන් බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති සතින්ද්‍රියං බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති සමාධින්ද්‍රියං බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති පඤ්ඤින්ද්‍රියං බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති ධර්මය ශ්‍රවණය කරන්නට ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් එකතු වෙන ධර්මයට කැමති ඒ වගේම ශ්‍රද්ධාව තිබෙන හැම දිනාටම තෙරුවන් සරණයි කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනා මාලාවක තවත් එක් ධර්මානුශාසනාවක් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට ජයමග රූපවාහිනියත් එක්ක ඒකාත්මික වෙන ඔබට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආශ්‍රය කරගෙන සිද්ධ කරන මේ දේශනා මාලාවේදී අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නට යන්නේ ඉන්ද්‍රිය ධර්ම පස පිළිබඳව එහෙම නැත්නම් පංච ඉන්ද්‍රියන් පිළිබඳව සහ පංච බල කියන කාරණාවන් දෙක සම්බන්ධවම පහේ කරුණු විදිහට කරුණු පහක් තියෙන කාරණා විදිහට පෙන්නන මේ කොටස් දෙකම එහෙම නැත්නම් ඉන්ද්‍රියන් පහත් පංච බලේනුත් බෝධිපාක්ෂික ධර්ම විදිහට එහෙම නැත්නම් ධර්ම අවබෝධය කර ගැනීම උදෙසා සකස් වෙච්ච ධර්ම විදිහටත් අපිට අවබෝධයක් තිබෙනවා අපි දන්න කියන කාරණය. පින්වත්නි අපිට ඉන්ද්‍රිය කියලා ගද්දී අපිට විවිධ අදහස් එහෙම නැත්නම් අපි දන්න කාරණාවන් අපේ මනසට නැගෙනවා. ඒ මොකද පංච ඉන්ද්‍රියන් කියලා ගන්නකොට මේ ඇස කන නාසය දිව ශරීරය කියන කාරණාවනුත් පංච ඉන්ද්‍රිය විදිහටම හඳුන්වනවා. ඒ වගේම තමයි තවත් ඉන්ද්‍රිය පිළිබඳව ඉන්ද්‍රියන්ගේ විභජනය ගැන තවත් කාරණාවන් ධර්ම සාහිත්‍යයේ කතා කරනවා. හැබැයි අද අපි කතා කරන්නේ අද අපි සාකච්ඡා කරන්නේ ඒ කාරණා ගැන නෙවෙයි බෝධිපාක්ෂික ධර්මයක් විදිහට ගන්න පංච ඉන්ද්‍රියන් පිළිබඳව. ඒව මොනවද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රියන් මේවා බලයන් විදිහටත් අපිට බෝධිපාක්ෂික ධර්ම අතර පේනවා. පංච බල සහ පංච ඉන්ද්‍රිය කියන දේ ඒ කාරණාවන් එකම තැනක සාකච්ඡා කරන සහ කාර්යයන් දෙකක් සිද්ධ කරන
ධර්ම කරුණු. පින්වත්නි, මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණාවන් ඉන්ද්‍රියන් විදිහට, ඉන්ද්‍රිය භාවනාවක් විදිහට දියුණු කරන්නටත්, ඒ වගේම තමයි බලයක් විදිහට පාවිච්චි කරන්නටත් මේ බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ අවකාශය හදලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අවකාශය හම්බ වෙනවා. ඒක අපි මෙන්න මෙහෙම තේරුම් ගත්තොත් වටිනවා. දැන් සද්ධාව කියන එක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අපි ගත්ත තැනදී ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ගන්නකොට ඒ ඉන්ද්‍රිය ධර්මය රැකෙන්න අපිට බලයක් ඕන. එතකොට ශ්‍රද්ධාව පිරිහෙන්නේ නැති වෙන්න, ශ්‍රද්ධාව පිරිහිලා යන කාරණා මොකක් හරි බලපානවා නම්, දසමාර සේනාවේ බලපෑම තියෙනවා කියලා කියනවා. මේ ධර්ම කාරණා අවබෝධ කරගන්න යනකොට ඒවා අවබෝධ නොවෙන්න, එහෙම නැත්නම් ඒවා පවත්වා ගන්න බැරි වෙන්න, ඒ තැනේදී ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්නට, සද්ධා ඉන්ද්‍රිය රැකගන්න අපිට බලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ශ්‍රද්ධා බලය. යම්කිසි තැනකදී වීරිය පිළිබඳව ඉන්ද්‍රිය භාවනාවේදී අපි ඉන්ද්‍රිය දියුණු කරනකොට, වීරිය ඉන්ද්‍රිය දියුණු කරද්දී ඒ සඳහාත් අපිට අවශ්‍ය වෙනවා වීරියක්. එතකොට ඒ ඉන්ද්‍රිය භාවනාවට ඉන්ද්‍රිය දියුණු කරගන්න, වීරිය ඉන්ද්‍රිය දියුණු කරගන්න බලයක් විදිහට අපිට ගෙනල්ලා තියන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන් වීරිය බලය. සතියට සතිය ඕනේ. සමාධිය දියුණු කරන්නත් සමාධිය අවශ්‍යයි බලයක් විදිහට. ප්‍රඥාව දියුණු කරන්න ප්‍රඥාව ඕන බලයක් විදිහට. ඒ නිසා මේවා අත්‍යන්තව එකින් එක යැපෙන අවියෝජනීය සම්බන්ධතාවයක් තියෙන ධර්ම කාරණාවන් විදිහට අපිට අතිශයින්ම උපකාරී වෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ඉදිරියට ගමන් කරනකොට. එතකොට පින්වත්නි, බෝධිපාක්ෂිකයි කියන එක දැන් දේශන කීපයක් ශ්‍රවණය කරලා ඔබට අවබෝධයක් ඇති. අවබෝධයට අපිට අවබෝධයට අපිව අරන් යන, අපිව පමුණුවන, අපිව ලං කරන කාරණා තමයි බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. පටිච්ච සමුප්පාදය පිළිබඳව තිබෙන අවබෝධය. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ත කියනවා. තණ්හාව මුලින් උපුටලා දැමීම. එහෙම නැත්නම් අකුසල මූල දුරු කර දැමීම. මේ නොඑක් විදිහට හඳුන්වන විරාගී බවට යන්න, ලෝකෝත්තර සුවය ලබා ගන්නට යන්න මොකක් හරි මාර්ගයක් තිබෙනවා නම් ඒ මාර්ගය වෙන මොකක්වත් නෙවෙයි, මේ බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ සාස්කරණය කරලා දෙන, සකසලා දෙන වැඩපිළිවෙල. මේ ලෝකේ යම්කිසි බුදුවරයෙක්, ඒ වගේම තමයි පසේ බුදු කෙනෙක්, මහරහතන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරගත්තා නම්, මේ තුන්තරා බෝධියකින් යම්කිසි බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා නම්, ධර්මයෙන් සැනසුණා නම්, ඒ ධර්මයෙන් සැනසිච්ච තැන තියෙනවා පිංගුතුනි, ඒකාන්ත වශයෙන්ම අනිවාර්යෙන්ම තියෙන දෙයක් තමයි බෝධිපාක්ෂික ධර්මයන් වලට අනුව ඒ මාර්ගයේ ගමන් කිරීම. එනිසා මම අද මේ ඉන්ද්‍රිය ධර්ම, එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා බලයන් විදිහටත් ගන්නවා. මේ කාරණාවන් පහ අපිට අපේ විදර්ශනා ඥානීය දියුණු කරගන්න, විමුක්තිය උදා කරගන්න
බලයක් විදිහට සහ ඉන්ද්‍රිය ධර්මයන් විදිහට කොයිතරම් උපකාර වෙනවද කියන එක සම්බන්ධව ඔබට ඉතාමත්ම කෙටි පැහැදිලි කිරීමක් මේ පුංචි කාල සීමාවක් ඇතුලේ සිද්ධ කරලා දෙන්න මේ උතුම් වෛසාඛ්‍ය මංගල්‍ය යෙදෙන මේ කාල පරාසය තුල මේ මහා පිංකම් කෙරෙන කාල පරාසය තුල ලෞතර බුදුහාමුදුරුවන්ගේ අමා දහර ලෝකයට ගලා හැලෙන වෙලාවේ මං සූදානම් වෙනවා. පින්වත්නි, අපි මේ වගේ ක්‍රියාකාරකමක් ඔළුවේ තියාගෙන මේ වගේ මම ඔබට දැන් මේ වෙලාවේ පෙන්නන උදාහරණ සහිත ක්‍රියාකාරකම ඔළුවේ තියාගෙන අපි මේ කාරණාව සාකච්ඡා කරන්නට එකතු වුණොත් ඉතාම වැදගත් වෙයි කියලා මං හිතන්නේ. පින්වත්නි, මේ කාරණාව පැහැදිලි කරද්දී මට සිහිපත් වෙනවා අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබ අහලා තියෙන ධර්මදේශකයන් වහන්සේ නමක්. උන්වහන්සේ ගන්නවා හරි ලස්සන උපමාවක් මේ ඉන්ද්‍රිය ධර්මයන් වල තිබෙන වැදගත්කම සහ ඒවා භාවිතා වෙන විදිහ අපිට පෙන්වන්න. මට ඒ උදාහරණයම අරගෙන මේ වෙලාවේ ඔබත් එක්ක ඒ කාරණාව සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා. පින්වත්නි, අපි දන්නවා අපේ මේ එක අතක් ගත්තට පස්සේ අතක තියෙනවා පින්වත්නි ඇඟිලි 5ක්. මේ ඇඟිලි 5න් බලවත්ම ඇඟිල්ල විදිහට අපිට පෙන්වන්නට පුළුවන්, එහෙම නැත්නම් බලවත්ම වටිනම ඇඟිල්ල මොකක්ද කියලා අහුවොත් එහෙම කවුරු හරි, ඒ වටිනම ඇඟිල්ල තමයි පින්වතුනි සුලඟිල්ලවත්, එහෙම නැත්නම් වෙදගිල්ලවත්, මැදගිල්ලවත්, දබරඟිල්ලවත් නෙවෙයි මහපටැඟිල්ල. ඒක තමයි වැදගත්ම වටිනම ඇඟිල්ල අපේ අතට තියෙන. පින්වතුනි, අපිට අපි කියමුකෝ වෙදගිල්ල නැති වුණා කියලා. මොකක් හරි අනතුරකින් නැති වෙලා යනවා. අහිමි වෙනවා අපිට. හැබැයි අපිට ඒක ටික දවසක් කාලයක් යනකොට ඒකේ අඩුව නොදැනෙන විදිහට අපිට මේ මහපැටඟිල්ල තියෙනවා නම් පුළුවන්කමක් තිබෙනවා අපේ වැඩ කරගන්න. හැබැයි මහපැටඟිල්ල අපේ අතේ නැති වුණොත් එහෙම මේ කිසිදු වැඩක් අපේ අතින් කරන්න බෑ. ඒ තරම් මේ අත හරි ප්‍රබලයි. ඇඟිල්ල හරි ප්‍රබලයි මේ මහපැටඟිල්ල. එතෙන්දී මේ මහපැටඟිල්ලේ තිබෙන වැදගත්කමත් එක්ක පින්වතුනි තව දේවල් කරන්න පුළුවන්. මොනවද? පහසුවෙන් පුළුවන් මහපැටඟිල්ලෙන් සුලගිල්ල අල්ලන්න. පහසුවෙන් පුළුවන්. වෙදගිල්ල අල්ලන්න මහපැටඟිල්ලෙන් පහසුවෙන් පුළුවන්. ඒ වගේම මැදගිල්ල අල්ලන්න මහපැටඟිල්ලෙන් ඉතාමත් පහසුවෙන් පුළුවන්. ඒ වගේම තමයි දබරැඟිල්ලත් ඉතාමත්ම පහසුවෙන් අල්ලන්න පුළුවන් මහපැටඟිල්ලට. හැබැයි ඔබ බලන්න සුලඟිල්ලෙන් මැදගිල්ල අල්ලන්න පුළුවන්ද කියලා? අමාරුයි. ඒක ඉතා පහසුවෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. සුලඟිල්ලෙන් දබරැඟිල්ල ඉතාමත් පහසුවෙන් අල්ලන්න බෑ. අමාරුයි. එතනදී පින්වත්නි මේ මුළු අතේම ඇඟිලිවලට ඇඟිලි 5ටම ප්‍රධාන වෙන ඇඟිල්ල විදිහට අපිට එහෙනම් පේනවා මහපැටඟිල්ල. ඒ වගේ තමා මේ ඉන්ද්‍රිය ධර්ම ඇතුළෙත් බල ධර්ම ඇතුළෙත් හැම එකටම ප්‍රධාන වෙන මේ ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම 5ට ප්‍රධාන වෙන ධර්මය තමයි පින්වතුනි ප්‍රඥාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවටත් වැඩිය ප්‍රඥාව ප්‍රබලයි. විරියටත් වැඩිය ප්‍රඥාව හරි ප්‍රබලයි. ඒ වගේම තමයි
සතියට වැඩිය ප්‍රඥාව හරි ප්‍රබලයි. සමාධියටත් වැඩිය ප්‍රඥාව හරි ප්‍රබලයි. හරියට කැලේක ඉන්න සිංහයෙක් අනිත් සතුන් පාලනයේ නතු කරගෙන අනිත් සතුන් බිය ගන්වමින් කැලේක ඉන්නවා වගේ මේ බල ධර්ම ඇතුලේ ඉන්ද්‍රිය ධර්ම ඇතුලේ හැම දිනාටම උඩින්ම ඉන්නේ වෙන කෙනෙක් නෙවෙයි සිංහෙක් වගේ වෙන කවුරුත් නෙවෙයි ප්‍රඥාව. ප්‍රඥාව ඕන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න. බලයන් රඳවා පවත්වා ගන්නට ප්‍රඥාව ප්‍රධාන වෙන්නේ. ඒකෙන් පින්වතුනි පළවෙනි කාරණේ අපි බලමු ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව සද්දේන්ද්‍රයන් භික්කවේ බෝධිපක්ඛියෝ ධම්මෝ තං බෝධාය සංවත්තති. ශ්‍රද්ධාව කියන්නේ මහණෙනි බෝධිපාක්ෂික ධර්මයක්. එය බෝධාය සංවත්තති අවබෝධයේ පිණිස හේතු වන්නක් කියලයි ඒ පාඨයෙන් කියවෙන්නේ. පින්වත්නි මේ දේශනාවන් අහන අයට ශ්‍රද්ධාව කියන එක මේ විග්‍රහාත්මකව අයන්නේ ඉඳලා මුල ඉඳලා සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වගේ දේශනාවන් ශ්‍රවණය කරන මෙවැනි දේශනාවනුත් එක්ක එකතු වෙන අය මේ කියන ධර්ම කාරණා පිළිබඳව ඊටාම හොඳ දැනුමක් තියෙන අය. සහ මේවා කියවලා අහලා අවබෝධ කරගෙන යම්කිසි තරමක දැනුමකින් සමන්විත වෙච්ච අය තමයි මේ තුල ඉන්නේ. නමුත් ශ්‍රද්ධාව පින්වතුනි ප්‍රඥාව විසින් නඩත්තු කරනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධාව තියෙන්නටත් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බලයක් විදිහට දියුණු වෙන්නටත් ප්‍රඥාව ඕනි කියන එක පෙන්වද්දී පින්වතුනි දැන් බලන්න අපේ සම්බුද්ධ ශාසනයේ හිටියා හාමුදුරුවන් වහන්සේ නමක් ලිච්ඡවි පුත්‍ර සුනක්කත්ත හාමුදුරුවෝ. ඔබ අහලා තියෙන හාමුදුරු කෙනෙක්. ලිච්ඡවි පුත්‍ර සුනක්කත්ත හාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ උපස්ථායක භික්ෂුවක්. හැබැයි බුදුහාමුදුරුවන්ට ශ්‍රද්ධාවෙන් මහාන වෙලා උපස්ථායක භික්ෂුව විදිහටත් උන්වහන්සේට වැඩ කරන්නට කටයුතු කරන්නට උවටැන් කරන්නට ලැබිලත් හැබැයි මේ භික්ෂුවට තිබුණේ නැහැ පින්වතුනි ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් විදිහට මේ ශාසනයෙන් ඈතර වෙන්න ශ්‍රද්ධාව නඩත්තු කරලා තියාගන්න පවත්වා ගන්න ප්‍රඥාවක්. ඒ නිසා දවසක් බුදුහාමුදුරුව පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනකොට දකිනවා කෝරක් කත්තිය කියන බලුවත් පුරන සුනක රුත පුරන සුනකෙක් වගේ හැසිරෙන තාපසයෙක් දැකලා මේ තාපසයා ගැන හැඟීමක් ඇති කරගත්තා. මේ තාපසයා පිළිබඳව දැනීමක් ඇති කරගත්තා. එයා තීරණයක් ගත්තා මේ තමයි නියම රහතන් වහන්සේ නමක්. ඒයි සුනක රුත පුරනවා කියලා කියන්නේ පින්වතුනි අපි දන්නවනේ සුනකයෝ එහෙම නැත්නම් බල්ලෝ කලිසම් අඳින බල්ලෝ කොහෙවත් නැහැ. උන් කමිස අඳින්නේ නැහැ. ඇත්තටම විලිවහ ගන්න එක සම්බන්ධව බල්ලට ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු දේ නිර්වස්ත්‍රව බල්ලා ජීවත් වෙන්නේ. ඒ වත පුරණ කෙනත් එහෙම එයා ඇඳුම් අඳින්නේ නැහැ. ඒ වගේම තමයි බල්ලෝ නාන්න හොරයි. මරන්ට අරන් යනවා වගේ සමහර බල්ලෝ නාන්න අරන් යනකොට හරි අමාරුවෙන් අරන් යනවා. ඉතින් මෙයත් නානවා අඩුයි. බල්ලෝ නියපොතු කපලා දත් මැදලා පිරිසුදු වෙලා ඇඟේ ඉන්න මැක්කෝ මකුණු අයින් කරලා පිරිසුදු වෙන සත්තු නෙවෙයිනේ. මේ කෝරක්කත්තිය කියන තාපසයත් ඒ විදිහට බිමට දාන කෑම කාලා අර බල්ලෙක් නිදා ගන්නකොට දෙතුන් වටයක් කැරකිලා එතන පහුරු ගාලා නිදා ගන්න විදිහට ඒ ක්‍රම අනුගමනය කරමින් ඉන්න මේ තාපසය දිහා බලලා සුනක්කත්ත හාමුදුරුවෝ මේ ශාසනයේ ඉන්න භික්ෂුවක් ප්‍රඥාව නැහැ. හැබැයි ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තිබුණා. ඒක නැති වුණා එක සැනකින් නැති වෙලා මේ හාමුදුරුවෝ මේ තාපසයා දිහා දැකලා රහත් කියලා සිතුවිල්ලක් ඇති කරගත්තා.
පින්වත්නි අදත් එහෙම වෙන්න පුළුවන්. අද ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව නැති උදවිය නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා කටින් කිව්වට සමහර වෙලාවට ඒ තියෙන අර ප්‍රඥාව නැතිකමත් එක්ක ඔක්කොම ආගම් එකයි වගේ ප්‍රකාශ කරන්නටත් ඒ වගේම බුදුහාමුදුරුවෝ වැනි උත්තමයේ කන්‍ය ආගමික නායකයනුත් එක්ක සමාන කරන්නට යෑමක්. ඒ වගේම තමයි උතුම් බෞද්ධ දර්ශනය බුදුහාමුදුරුවන්ගේ උතුම් දේශනාව එය අන්‍ය ආගමිකයන්ගේ එහෙම නැත්නම් මැවුම්වාදී දෙවියන් පිළිබඳව කතා කරන දේශනාත් එක්ක සංසන්දනය කරලා කතා කරන්න යන්නේ ඒ අඩුව වෙන මොකුත් නෙවෙයි. එයාට ශ්‍රද්ධාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගැන යන්තරමක. හැබැයි ඒ ශ්‍රද්ධාව නැති වෙලා යනවා ඉක්මනින් සුනක්කත්ත හාමුදුරුවන්ට වගේ ඒ ස්ථීර ශ්‍රද්ධාවක පිහිටලා නෑ. මොකද ප්‍රඥාවත් එක්ක පිහිටපු ශ්‍රද්ධාවක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා සුනක්කත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? උන්වහන්සේ මේ ඇති කරගත්ත සිතුවිල්ල දැකපු බුදුහාමුදුරුවෝ සුනක්කත්ත හාමුදුරුවන්ට අවවාද කරනවා සුනක්කත්තය රහත් වෙලා නැති අය ගැන රහත් සිතුවිල්ල ඇති කරගන්න එපා. ඔබේ අනර්ථයට ඒක හේතු වෙනවා කියලා. හැබැයි බුදුහාමුදුරුවොත් එක තර්ක කරනවා. මේ කෝරක්කත්තිය කියන තාපසයත් මැරිලා ගිහිල්ලා අසුරනිකායක ඉපදෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තිබුණු මේ හාමුදුරුවන්ට ශ්‍රද්ධාව මදි වුණා. ප්‍රඥාව නැති නිසා මේ ශාසනය තුල බුදුහාමුදුරුවෝ ධර්මය ආර්ය පුද්ගල මහා සංඝරත්නය කෙරෙහි උතුම් පැවැත්ම ඇති කරගෙන ඒ උතුම් ඇදහිීම ඇති කරගෙන විදර්ශනාව දියුණු කරලා මේ සංසාරයෙන් එතර වෙන්න උන්වහන්සේට බැරි වුණා. උන්වහන්සේ සිවුරු ඇරලා යනවා. උපවැදි වෙනවා. සුනක්කත්ත හාමුදුරුවෝ. එතකොට පින්වතුනි අපි අද දවසේ තර්ක කරනවා. අද අපි කතා කරනවා සමහර මිනිස්සු අන්‍යාගමිකයන්ගේ ටකරන්ත හඩුවට වැසිකිලි පෝච්චියට එහෙම නැත්නම් නිරාගමිකයන්ගේ ප්‍රකාශවලට අසු වෙලා තමන්ගේ තිබෙන මේ උතුම් ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ අමතක කරලා ඒවා විවේචනය කරලා ඒවා නොපිටට කතා කරලා ඒවා අතහැරලා යනවා කියලා අපි කතා කරනවා. ඒ අතර කතා කරන තව කෙනෙක් අපි මොනවා වුණත් අපේ බුදුහාමුදුරුවෝ දාලා යන්නේ නැහැ කියලා අපි කතා කරනවා. මැරෙනකම් බුදුන් සරණ යනවා කියලා කතා කරනවා. හැබැයි අපි ස්ථීර කරගත්තේ නැත්තම් මේ ශ්‍රද්ධාව ස්ථීර වෙන්නේ පින්වතුනි සෝවාන් තත්ත්වයටපත් වුණාට පස්සේ. ඔබ දන්නවා සූරම් බට්ට කියන උපාසකතුමා මේ ශ්‍රද්ධාව තියෙන ගිහි උපාසකයෝ අතර අග්‍ර කෙනා මේ ශාසනයේ. එයාව රවට්ටන්න බුදුහාමුදුරුවන්ගේ වේශයට සමාන වේශයක් දරාගෙන මාරය ආපු වෙලාවෙත් ඒකට රැවටෙන්නේ නැතුව හිටියා. එයා සෝවාන් කෙනෙක් නිසා. එනිසා මාර්ගඵල තත්ත්වයට පත් වෙනකන් මාර්ගඵල අවබෝධයට යනකන් අපි පින්වතුනි මේ භවය තුල ශ්‍රද්ධාව දියුණු කරගත්තට අපි ගිහිල්ලා මැරිලා පින්වතුනි මොකක් හරි හේතුවක් නිසා අපි හිතමුකෝ අන්‍යාගමික කෙනෙක්ගේ වෙන රටක ගෝත්‍රිකයෝ අතර ඉපදෙනවා. අපි ගිහිල්ලා උත්පත්තිය ලබනවා ධර්මය බුදුහාමුදුරුවන්ගේ රූපයක්වත් තියාගන්න දෙන්නේ නැති පිරිත් නූලක් අතේ බැඳගෙන ඉඳ දෙන්නේ නැති දුර ඈත රටක ගිහිල්ලා ඉපදෙනවා. එහෙම රටවල් තියෙනවා. එතකොට ඒ තැනදී ඉපදුනාට පස්සේ අපේ ශ්‍රද්ධාව විතරක් ප්‍රඥාවෙන් තොරව දියුණු කර ඉඳලා තේරුමක් නැහැ පින්වතුනි. ශ්‍රද්ධාව දියුණු වෙන්න ඕන ප්‍රඥාවත් එක්ක ඒක ස්ථීරසාර කරගන්න බලයක් කරගන්න ඉන්ද්‍රිය භාවනාවක් කරගන්න ඒකයි අපිට ප්‍රඥාව ප්‍රමුඛ කරලා පෙන්නන්නේ. මේ ශ්‍රද්ධාව කියන එක පින්වතුනි හරියට
කෙනෙක් ඉන්නවා එයාට නුවර යන්න ඕන කොළඹ ඉඳලා. අපි උදාහරණයකින් බැලුවොත් මේ ශ්‍රද්ධාවේ වටිනාකම ප්‍රඥාවත් එක්ක ඇති කරගන්න. කොළඹ ඉඳලා නුවර යන්න ඕන උනාට පස්සේ කාට හරි ඒ කොළඹ ගිහිල්ලා තියෙන කෙනෙක්ගෙන් අහගන්නවා යන පාර. දැන් අපි අමතක කරමුකෝ අපේ තියෙන Google Map එකෙන් දුරකථනයෙන් බලාගෙන ඕන තැනක රටේ ලෝකේ යන්න පුළුවන් කතාව නෙවෙයි. අපි ඒව අමතක කරලා උදාහරණයක් අරගෙන කතා කරමු. අපි නුවර ගිහිල්ලාම නැහැ කොළඹ ඉඳලා. හැබැයි යන්න ඕන. මේ Google Map මුකුත් නැහැ. හැබැයි එහෙම යන්න ඕන උනාට පස්සේ ඒ වෙලාවට ඒ මොහොතට ගියපු කෙනෙක්ගේ තියෙන විශ්වාසය අපිට තියෙන්න ඕන. එයා ගිය පාර ගැන විශ්වාසය තියෙන්න ඕන සහ අපි පින්වතුනි කලින් ගියපු තව පිරිසක් ගැන සාක්ෂි තියාගන්නවා. එතකොට අපි කෙනෙක්ගෙන් අහනවා ගිහිල්ලා කොහොමද නුවර යන්නේ? එතකොට නුවර යන විදිහ කලින්ම නුවර ගියපු කෙනෙක් පළවෙනි වතාවට නුවර ගිහිල්ලා නුවර කියලා එකක් හඳුනාගත්ත කෙනෙක් අපිට කියනවා මෙන්න මෙහෙමයි. නුවර යනකොට ගම්පහට ගිහිල්ලා ගම්පහෙන් නිට්ටඹුව වරකපොළ කෑගල්ල ඊට පස්සේ පිළිමතලාව පේරදෙනියෙන් වමට හැරිලා අපි යන්න ඕන ගැට මෙහෙම පහු කරලා නුවර යන්න ඕන කියලා කියනවා. ඒ නුවර යන්න ඕන කියලා කිව්වහම එයා පාරත් ඒ විදිහට කියනවා මේ නුවර යන හැටි කියලා දෙන කෙනා. ඊට පස්සේ අපිට කියනවා ඔයාලට ඉතින් මං කියන එක තවත් තහවුරු වෙන්න නම් ගියපු අයත් ඉන්නව අන්න ඒ කට්ටියකමුත් අහන්න කියලා. හැබැයි මේ ගමනේ අපිට කියන කෙනා ගැන විශ්වාසයක් අපේ ප්‍රඥාවෙන් ඇති වුණේ නැත්තම් අපි තහවුරු කරගත්තේ නැත්තම් ප්‍රඥාවත් එක්ක එයා කියන ආකාරයෙන් එයා ගලපන විදිහෙන් ඒ වගේම තමයි අපේ නුවණට සහ අපේ තියෙන ප්‍රඥාව අවදි කරගත්ත බවින් එයා කියන එක තේරුම් ගත්තේ නැත්තම් අපි එයාව විශ්වාස කරේ නැත්තම් අපි ඒ ගමන යන්නේ නැහැ. අපි නුවර යන්නේ නැහැ ඊට පස්සේ. එයා බොරු කියන්නේ කියලා අපිට හිතෙයි. එයා විශ්වාස කරත් එයා කියපු පාර සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඒත් අපි නුවර යන්නේ නැහැනේ. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අනිත් කාරණය එයා සාක්ෂි විදිහට අපිට පෙන්නපු අය ගැන අපිට විශ්වාස කරේ නැත්නම් ඒත් අපි නුවර යන්නේ නැහැ. මොකද එයාලා බොරු සාක්ෂි කියනවද දන්නේ නැහැ කියලා හිතෙනවා. මේ උපමාව ඇතුලේ මොකද්ද කතා කරේ? නුවර යන්න කියලා දෙන කෙනා කවුද? නුවර කියන එක නිවනට අපි යොමු කරගත්තොත් එහෙම ඒ නිවන කියන තැනට යන්න මාර්ගයක් කියනවා කියන කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව නැති වුණොත් අපිට මේ බෝධිපාක්ෂික ධර්ම කියන මාර්ගයේ යන්න අපිට බෑ. මාර්ගය ගැන සැකයි නම් ඒ කියන්නේ ධර්මය ගැන අපිට සැක තියෙනවා නම් අපි මේ මාර්ගයේ ප්‍රඥාවෙන් ඒක අපි සලකලා බලලා අපි උත්සාහ කරන්නේ නැහැ පින්වතුනි ගමන යන්න. ඒ ගමන යන්න අපි උත්සාහ කරන්නේ නැහැ කියලා කියන්නේ ඒත් ධර්මය අවබෝධ කරගන්න අපි යන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි ඒ මාර්ගේ ගමන් කරපු අය කවුද? ආරි පුද්ගල මහා සංඝරත්නය ගිහි පැවදි ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඒ අය තමයි බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය පාර තේරුම් අරගෙන ඒ පාරේ ගියපු අපිට ඉන්න සාක්ෂිකාරයෝ. ඒ අය ධර්මය අවබෝධ කරගත්තු දෙවිය. ඒ අය විශ්වාස කරේ නැත්තම් එතනදී ප්‍රඥාව නැති වුණොත් එහෙම අපි ඒ ගමනාන්තයට යන්නේ නැහැ. ඒ නිසා ඔබ බලන්න මේ
ශ්‍රද්ධාව කියන එක කොච්චර බලයක් විදිහට ඉන්ද්‍රියක් විදිහට ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ප්‍රබල කාරණයක් විදිහට නිවනට යොමු කරද්දී පින්වතුනි ශ්‍රද්ධාව කොච්චර වටිනවද කියලා. ඒ නිසා ශ්‍රද්ධාව අපිට ඇති වෙන්නට ඕනේ පින්වතුනි වෙන විදිහකින් නෙවෙයි වෙන ක්‍රමයකින් නෙවෙයි ප්‍රඥාවත් එක්කම ඇති කරගත්ත ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මොකද මේ කාරණා හැම එකටම ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ප්‍රඥාව කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඒ යථාභූත ඥානය උන්වහන්සේ පෙන්නපු උතුම් ඥානය. ඊට පස්සේ තව එකක් දෙවනි කාරණේ වීරිය. වීරිය පිංගුතුනි වඩන්ටත් ප්‍රඥාව තියෙන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ වීරිය වඩන්ටත් ප්‍රඥාව ඕන. ඒ ඇයි පිංගුතුනි පස්පව් කරන්ටත් වීරියක් ඕන්නේ. දැන් වීරිය ගන්න නැතුව සත්තු මරන්න බෑ. සත්තු මරන්න වීරියක් ඕනේ. කාය වීරිය, චිත්ත වීරිය දෙකම ඕන. දුෂ්ප්‍රඥ පුද්ගලයා එයා වීරිය යොදවන්නේ බෝධිපාක්ෂික ධර්ම ගණයට නෙවෙයි. සමත විදර්ශනා දියුණු කරගන්න නෙවෙයි. අකුසලයේ පැත්තට එයා වීරිය යොමු කරනවා. හොරකම් කරන්න වීරිය ඕනේ නැද්ද? ඕන. මහරෑ නැගිටලා රෑ 10ට 12ට නැගිටලා හොරපොල් කඩන්න වුණත් වීරිය ඕනේ. තව මිනිස්සෙක්ගේ තියෙන පර්ස් එකක් ගමන් කරන ගමන් හොරකම් කරන්න පින් පොකට් ගහන්න ඒකට වීරිය ඕනේ. වීරිය නැතිව කරන්න බෑ. කාමිත්‍යාචාරයේ හැසිරෙන්න වීරිය ඕනේ නැද්ද? ඒකට ඕනේ. බොරු කියන්න වීරියක් ඕනේ නැද්ද? ඕනේ. තමනුත් ලැජ්ජා වෙන අනුනුත් ලැජ්ජාවටපත් වෙන තමන් හැල්ලු වෙන මද්ද්‍රව්‍ය පානය කරලා මද්ද්‍රව්‍ය වලට නතු වෙන්න සහ ඒ වගේ නිමග්න වෙන්න ඒ වගේ හැසිරෙන්න ඒවා භාවිතා කරන්න වීරියක් ඕනේ නැද්ද? ඕනේ. નિરાයාසයෙන් කරන ඒවා නෙවෙයි ඒවටත් යම්කිසි වීරියක් ඕනේ. හැබැයි ඒ වීරිය දුෂ්ප්‍රඥ කෙනාගේ වීරයක් මිසත් ප්‍රඥාවන්ත කෙනාගේ වීරයක් නෙවෙයි. සම්බුද්ධ ශාසනය ඇතුලේ වීරය පිංගුතුනි අවශ්‍යයි වෙන මොකේටවත් නෙවෙයි මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න. ධර්ම අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලම නිමග්න වෙන්න වීරිය ඕනේ. දැඩි වීරයක්. එතකොට කුසීත වස්තු 8ක් කියලා වීරයෙන් හීන කරන කාරණාවන් තිබෙනවා. කුසීත වස්තු කියලා. මේ කියන්නේ කම්මැලියෙක් හිතන විදිහ. කම්මැලියෙක් විදර්ශනාව දියුණු කරන්නට උත්සාහ කරද්දී එයා හිතනවා කියනවා දැන් විදර්ශනාව දියුණු කරන්නට භාවනා කරන්නට සිතේ කුසල් ඉවත් කරන්න අකුසල් ඉවත් කරන්න දැන් වෙලාව නෙවෙයි මේ වෙලාවේ ගමනක් යන්න තියෙනවා. මේ ගමනක් යන්න තියෙන හින්දා ඌවට මහන්සි වුණොත් එහෙම ඒ ගමන යා ගන්න බැරි වෙනවා. ඒ නිසා ගමන යන්න තියෙන නිසා මහන්සි වෙන්න බෑ දැන් ඌව කරන්න කියලා එයා ඒ විදර්ශනාව දියුණු කරන්නේ නැහැ වීරිය වඩන්නේ නැහැ. ගමන ගිහිල්ලා ආවට පස්සේ යාට කල්පනා වෙනවා ගමන ගිහිල්ලා ආවහම ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා තියෙන මහන්සිය හින්දා යා විදර්ශනාව දියුණු කරන්නේ. දැන් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා දැන් ඌව කරන්න බෑ කියලා හිතනවා. අපි බලන්න මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරද්දී වීරය ප්‍රඥාවත් එක්කම ගොඩනගා ගන්නට ඕන විදිහ. හැබැයි ප්‍රඥාව තියෙන කෙනා කල්පනා කරනවා නෑ ගමනක් යන්න තිබ්බත් ගමන ගියොත් මට විදර්ශනාව දියුණු කරන්න බෑ. ඒ නිසා යන්න ඉස්සරලා ඒක වෙලාව අරගෙන ඒක දියුණු කරන්න ඕන. ගිහිල්ලා ආවට පස්සේ හිතනවා මට ගමනක් ගියපු නිසා
අන්න බලන්න ප්‍රඥාවත් එක්ක වීරිය තියෙන කෙනා එයා කල්පනා කරන ගමනක් ගියපු නිසා මගේ කාලය මේ වෙලාවේ නිකරුණේ ගෙවිලා ගියා. ඒ හින්දා මම ඒ ගමන ගියපු එකේ පාඩුව මගහර ගන්නට මේ වෙලාවේ සිද්ධ කරන්න ඕනේ දේ තමයි දැන් විදර්ශනා දියුණු කරන්න ඕනේ. වැඩ කරන්න තියනවා කියලා සමහරව අතාරිනවා විදර්ශනාව දියුණු කරන එක. වැඩ කරාට පස්සේ මහන්සි කියලා. හැබැයි වැඩ කරන්න ඉස්සරලා වීරියක් තියෙනවනම් මම වැඩ කරන්න ඉන්නේ. ඒ හින්දා ඒ වැඩ කරන්න ඉන්න එකත් එක්ක යා කල්පනා කරනවා වැඩ කරන්න පටන් ගන්න ඉස්සලා මම මේ වෙලාවේ මේවා කරන්න ඕන. කරාට පස්සේ වැඩේ නිසා මගේ සංසාරයේ බෝධිපාක්ෂික ධර්මයන් සංසාරික ගමන නිමා කරගන්න බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරන්න බැරි වුණා. විදර්ශනා දිනු කරන්න බැරි වුණා. සතිපට්ඨානෙ දැන් වඩා ගන්න මට බැරි වුණා. මේ ගමන හින්දා ඒවා අතපසු වුණා. මහන්සිය පත්තකට තියලා මහන්සිය එයා උහුලගෙන ඒ මහන්සිය දරන්ට වීරියක් අරගෙන හිත තුල වීරිය දියුණු කරනවා. වීරියත් එක්ක විදර්ශනා වඩනවා. ඊට පස්සේ කෑමක් ලැබුණ නැත්නම් කල්පනා කරනවා කියනවා අද කන්ට හරියට හම්බුන්නේ නැති හින්දා විදර්ශනා වඩන්න බෑ කියලා. ඒ වගේම තමයි කෑවට පස්සේ අද ගොඩක් බඩ පිරිලා මහන්සි ඒ හින්දා දැන් බෑ විදර්ශනාව දියුණු කරගන්න කියලා මේ කුසීතව කල්පනා කරනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත වීරයෙන් හිතන කෙනා වීරිය දියුණු කරගන්නවා උත්සාහ කරනවා. එයා කල්පනා කරනවා අද කෑම ටිකක් හම්බ වුණේ මගේ ගත යම්කිසි පවත්වා ගැනීමක් සඳහා. සංසාරෙත් මේ විදිහට මට කෑම නැතුව දුක් විඳින්න පුළුවන්. වෙන්න පුළුවන් එහෙම. එනිසා යා වීරියක් ගන්නවා. ඒ වීරිය අරගෙන යා සමත විදර්ශනා දියුණු කරනවා, උත්සාහ කරනවා, වෑයම් කරනවා. කෑම ටිකක් ලැබුණට කමක් නැහැ මං ඒ කෑම ටිකක් ලැබුණ එකෙනුත් විදර්ශනාව වඩන්න හිතේ හයියක් ගන්න ඕන කියලා. කෑම ටිකක් වැඩිපුර ලැබුණාම යා කල්පනා කරනවා වීරිය තියෙන කෙනා කකා ඉඳලා හරියන්නේ නැහැ. කෑම කකා ඉන්න එක නෙවෙයි මම කරන්න ඕන මගේ යෝගාවචර ජීවිතය තුල විදර්ශනාව දියුණු කරන්න ඕන කියලා ඒක අමතක කරලා යා විදර්ශනාව වඩනවා. ඒ වගේම සුළු රෝගයක් හටගත්තාම කම්මැලි කෙනා වීරිය නැති කෙනා හිතනවා අද ටිකක් ඇඟට අමාරුයි. රෝගාබාධ තියෙනවා. ඒ නිසා අද විදර්ශනාව වඩන්ට මේ බෝධිපාක්ෂික ධර්මات එක්ක ජීවත් වෙන්න අද බෑ කියලා ඒක පැත්තකින් තියලා රෝගය ගැන හිතේ තින්නවා. හැබැයි රෝගී වුණත් චක්කුපාල හාමුදුරුවෝ වගේ රෝගය පසෙක තියලා ඒ සුළු රෝගය ඉවසගෙන චක්කුපාල හාමුදුරුවෝ කොච්චර වීරියක් ගත්තද උන්වහන්සේගේ වීරිය පුදුමයි. බෝධිපාක්ෂික ධර්ම දියුණු කළා. රෝග සුව වුණාට පස්සේ කම්මැලි කෙනා කල්පනා කරනවා දැන් මේ ලෙඩ හොඳ වෙලා ටික දවසයින් ටිකක් විවේක ගන්න ඕනේ කියලා විදර්ශනාව මග හරිනවා. හැබැයි ලෙඩ හොඳ වෙච්ච ශ්‍රණයකින් වීරිය තියෙන කෙනා එයා අපහු විදර්ශනාවට එනවා. එතකොට බලන්න එතෙන්ට එන්න ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ ප්‍රඥාව නිසා ඒ ප්‍රඥාවෙන් තමයි නඩත්තු වෙන්නේ ඒ වීරිය. එතකොට වීරියට බල ධර්මයක් විදිහට වීරියට බලයක් විදිහට පිටිපස්සෙන් ඉඳලා හයියක් වීරිය විසින්ම බල ධර්මයක් විදිහට අද ලබා දෙනවා. ඊට පස්සේ සතියත් එහෙමයි පින්වතුනි. සතිය ඒත් ඉන්ද්‍රිය ධර්මයක්. සතිය දියුණු කරනකොට සතිය නඩත්තු කරන්නට ප්‍රඥාව ඕන. ප්‍රඥාව නැති කෙනාට සතිය නඩත්තු කරගන්න බෑ. ඒක පවත්වන්න බෑ. දැන් භාවනා කර කර ඉන්නවා කියමුකෝ අපි පොයට පන්සලට ගිහිල්ලා. පොයට පන්සලට ගිහිල්ලා භාවනා කර කර ඉන්නකොට ඒ භාවනා කර කර ඉන්න වෙලාවේ එකපාරටම ඇහෙන්න පටන් ගන්නවා මොකක් හරි දන්සලක දාලා තියෙන දැන් මේ කාලේ කල්පනා කරගන්න වෙසක් කාලේ දන්සලක දාලා තියෙනවා ගීතයක්. ඒක ධර්මශාලාවට ඇහෙනවා. හැබැයි සතිය
පුරුදු කර කර ඉන්නේ. ඒ කියන්නේ අකුසල් අරමුණු බැහැර කර කර අකුසල් අරමුණු ඉවත් කරන්නට සිත කුසල අරමුණක තියාගෙන ඉන්නේ. සතිය ඇතුලේ. හැබැයි අරක ඇහිච්ච ගමන් අසතියට ගිහිල්ලා සතිය අසතිය වෙලා සතියමත් බව නැති වෙලා එයා වෙන වෙන දේවල් කල්පනා කර කර සමහරට අතින් පයින්ුත් තට්ටු දදා ටිකක් ඇඟ හොල්ල හොල්ල අර තමන් ඉන්නේ කොහෙද කියලා සතිය නැති වෙලා අර සායන්හන්සේ කෙනෙකුට ලොකු හාමුදුරුවන්ට පවන් සලසලා ඉන්නකොට හම්බෙච්ච සිවුරු කෑල්ල අරගෙන ගිහිල්ලා විකුණලා කරත්තයක් අරගෙන බිරිඳකුත් අරගෙන ඊට පස්සේ ගොනෙක් බැඳගෙන දෙමාපියෝ බලන්ට යනකොට බිරිඳ අතෙන් දරුවෙක් වැටිලා ඒ වැටිච්ච වෙලාවේ බිරිඳට ගහන්නේ මෙහෙමයි කියලා ලොකු සායන්හන්සේට පටාපතෙන් ගහපු කතාවක් අපි බණ පොතේ අහනවානේ දම්පදට්ට කතාවේ. ඒ සායන්හන්සේට අසතිය ඇති උනේ. අසතිය ඇති වුණා උන්වහන්සේට මේ මම කර කර ඉන්නේ ස්වාමින්වහන්සේට පවන් ගහන එක. ඒක ඒ වෙලාවේ සතියෙන් කරන්න ඕනේ කියන එක අමතක වෙලා වෙන මොනවදෝ කල්පනා කරලා අන්තිමට වටාත්තෙන් ලොකු හාමුදුරන්ගේ ඔලුවට ගහනවා. ඒ වගේ බණ අහා ඉන්න වෙලාවේ භාවනා කර කර ඉන්න වෙලාවේ හිත වෙන කොහෙදෝ ගිහිල්ලා හැබැයි ආපහු සැරයක් අර සින්දු අහමින් හිටපු කෙනාට ආපහු සතිය පිහිටෙනවා. නෑ මම මේ තැන ආපහු පිහිටන්න ඕන කියලා එනකොට එයාට හිතෙනවා ප්‍රඥාව නැති හින්දා මේකෙන් අකුසලයක් වේවිදෝ මන් දන්නේ මම දැන් භාවනා කර කර ඉඳලා ආපහු සින්දුවකට හිත ගිහිල්ලා දැන් මේ අතින් උත් කකුලුමුත් බිමට ගගහා ඉඳලා අතපය හොල්ල හොල්ල ඒ රිද්මයට ඇඟ නලවල ඉඳ හිටපු එක මට අකුසලයක් වෙයිද දන්නේ නැහැ කියලා කල්පනා කර කර ඉන්නවා. එයා දවසම කල්පනා කරන්නේ ඒක. හැබැයි එයාට සතිය දියුණු කරන්න උත්සාහ කරන්න පුළුවන්කම තිබුණාට එයාට ඒ වෙලාවේ ප්‍රඥාව තිබ්බනම් ඒව අමතක කරලා ඒව අතීත සංස්කාර කියලා අමතක කරලා ඒ වෙලාවේ නැවත සතියෙහි පිහිටලා එයා කටයුතු කරන්න උත්සාහ කරනවා නම් එයාට ඉන්ද්‍රිය දියුණු කරගන්න සතිඉන්ද්‍රිය දියුණු කරගන්න බැරිකමක් නැහැ. පුළුවන්. ඊට පස්සේ සමාධියට පින්වතුනි සමාධිය පවත්වන්නට සමාධිය ඇති කරගන්නට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ප්‍රඥාව. සමාධිමත් භාවයේ හිත ඇතුලේ තියාගන්න සමාධියෙන් යුක්තව කටයුතු කරන්න ප්‍රඥාව නැත්තම් සමාධිය ඇති කරගත්තත් ඒක පිරිහෙන්න පුළුවන්. උදාහරණයක් රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න මහා සෑයට පින්වතුනි ගුරු ස්වාමින් වහන්සේ මහා රහතන් වහන්සේ නමක් උපාධ්‍යායන් වහන්සේ උන්වහන්සේත් එක්ක අභිඥා ලබපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් යනවා මහා සෑයට. මහා සෑයට ගියාම මහා රහතන් වහන්සේගෙන් අභිඥා ලැබපු මාර්ගඵල අවබෝධයට පත් වෙච්ච නැති අභිඥාවල ඉන්න ලෞකික ධ්‍යාන ලබාගෙන ඉන්න මේ හාමුදුරන් වහන්සේ ගෝල හාමුදුරුවෝ අහනවා ලොකු හාමුදුරන්ගෙන් ස්වාමීනි මහා සෑය පුදන්න පිච්චමල් තිබුණොත් එහෙම කොච්චර හොඳයිද? කොච්චර වටිනවද? එතකොට ලොකු හාමුදුරුවෝ මහා රහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ කියන හරි වටිනවා. පිච්චමලින් මහා සෑය පුදන්න පුළුවන් නම් කොච්චර එකක්ද? ස්වාමීනි ඔහොම සුළු මොහොතක් වැඩ ඉන්න කියලා. ගෝල හාමුදුරුවෝ අභිඥා ලැබපු හාමුදුරු කෙනෙක්. හිමාලයට ගිහිල්ලා අනවතත්ත විලාසලින් පිච්චමල් නෙලාගෙන එනවා පෙරහන් කඩේට. පැන් පෙරණ එකට පෙරහන් කඩේට. පෙරහන් කඩේට අරගෙන ආවට පස්සේ මේ මල් ටික ලොකු සාමින්වහන්සේට දෙනවා රුවන්වැලි සෑයට පූජා කරන්න මහා සෑයට. පින්වතුනි මහා සෑයට පූජා කරන්න දුන්නට පස්සේ මේ මහා සෑයට පූජා කරන්න දීපු මල් පූජා කරනවා ඉවර වෙන්නේ නැහැ. චෛත්‍යයේ වටේට පේසා වලලු මලු ආසන්නේ මල් ආසන මේ පෙරහන් කඩේ මල් ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් අභිඥාලාභීව අරගෙන ආපු මල් පිච්චමල්. ඒ තරම් සමාධිමත් හිතක් තිබිලා තියෙනවා ඒක පවත්වගෙන ඉන්න.
ඉතින් මේ මල් ටික ඉවර වෙන්නේ නැති හින්දා ලොකු ස්වාමීන් වහන්සේට මේ හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඕක මුණින් අතට හරවන්න එතකොට මල් ඉවර වෙයි. මුණින් අතට හැරෙව්වහම තමයි මල් ඉවරුනේ පෙරහන් කඩේ ඒ තරම් මල් අරකින් ගන්නකොට උනනවා. පිච්ච මල්. මේ දස්කම් පාපු තමන්ගේ ගෝලයාගේ අනාගතේ කොහොම එකක්ද කියලා බලපුවාම ලොකු හාමුදුරුවෝ දකිනවා මේ හාමුදුරුවෝ සමාධිමත් භාවයක් ලබාගෙන සමාධිමත් හිතක් තිබුණට ගෝලයා ප්‍රඥාවෙන් හීනයි. ප්‍රඥාව උදා කරගන්න යාට ඕනකමක් නැහැ. ඒ එකතන රැඳිලා ඉන්නේ. ඒ රැඳී ඉන්න භාවය වෙනස් කරගන්න ඕනි කියලා කල්පනා කරලා කියනවා ඔතන ඉන්නපා තව උත්සාහ කරන්න ප්‍රඥාවන්ත වෙන්න ප්‍රඥාව උදා කරගන්න කියලා. ඒ කියන්නේ අභිඥාවන් අභිබවා සෝවාන් ඵලයටවත් පත් වෙන්න උත්සාහ කරන්න මහරහත් වෙන්න කියලා තමයි ගුරුවරයන් වහන්සේ කිව්වේ. ඇයි අනාගතේ ඇහක් කන වෙච්ච ගෑණියෙකුගෙන් කැඳ බිබී ජීවත් වෙන්න මේ අවිඥා ලැබපු හාමුදුරුව ප්‍රඥාවන්ත උනේ නැත්තම් සිද්ධ වෙනවා බව උන්වහන්සේ දැකපු නිසා. මොකද්ද සිද්ධ වුනේ? දවසක් අවිඥා බලයන් උපයෝගී කරගෙන සමාධිමත් ඉතින් උඩින් යනකොට විලක මල් කඩනවා ලදරියක් එහෙම නැත්තම් ස්ත්‍රියක් තරුණ කාන්තාවක් මේක ඇහිලා ඒකට මුසපත් වෙලා සමාධිය නැති වෙලා අභිඥා නැති වෙලා පින්වතුනි බිමට වැටෙනවා. අන්තිමට ඒ කාන්තාව විවාහ කරගෙන කපු කටමින් ඉන්නකොට මේ උපවැදි වෙච්ච පුද්ගලයා එල්ල කරපු ප්‍රහාරයකින් අවසානයේට පින්වතුනි අර කාන්තාවගේ ඇහැ කන වෙනවා. එයා වක් කරලා දෙන කැඳ බිබී තමයි අන්තිමට ජීවත් වෙන්නේ. බලන්න සමාධිය ඇතුලේ ප්‍රඥාව තියෙන්න ඕන සමාධිය පවත්වන්න නඩත්තු කරගන්න ඒක අතික්‍රමණය කරපු තැනකට යන්න ඕන පින්වතුනි ප්‍රඥාව. ඒ නිසා අද දවසේ ප්‍රඥාව උදා කරගන්න ප්‍රඥාවත් අවසාන වශයෙන් අවශ්‍යයි කියන එක ඔබට මතක් කරමින් මේ ඉන්ද්‍රිය ධර්ම රැකෙන්න බල ධර්මයක් වශයෙන් උත් පිටිපස්සෙන් ඉන්න ශ්‍රද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ පංච බල ධර්ම පංච ඉන්ද්‍රිය ධර්ම අපි විදර්ශනාවට අපේ හිත නතු කරගත්ති බෝධිපාක්ෂික ධර්මයක් විදිහට අපි භාවිතා කරන්නේ. ඒ සඳහා අපි යොදාගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නට යෙදුනේ මේ වෙලාවේ. ඒ නිසා පින්වතුනි මේ පුණ්‍යවන්ත වෙසක් මංගල්‍ය වෛසාඛ්‍ය මංගල්‍ය යෙදෙන කාල පරාසය පින්කම් වල නිරත වෙන කාල පරාසයේ මේ වෙලාවේ සියලු දානයන් පරයලා දෙන්න පුළුවන් උතුම් දානයක් ජයමග රූපවාහිනියත් එක්ක එකතු වෙලා ජයමග ටීවීත් එක්ක එකතු වෙලා ඔබ සිද්ධ කරගන්නට යෙදිච්ච වෙලාවක්. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා මෙවැනි පින්කම් සිද්ධ කරන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින්ම ධර්මය අහන්ට අවකාශය සලසන්ට ඒ මූලිකත්වයේ ගත්ත අපේ වන්දනීය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය හාමුදුරන් වහන්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් මේ පින්කම් සිද්ධ කරන්නට දායකත්වය දෙන හැමදෙනාටමත් අපි පින් දෙන ගමන් ඔබට ආශිර්වාද කරනවා ජීවිතේ නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබෙත්වා දිගාසිරි සම්පත් ලැබෙත්වා නුවර දළදා හාමුදුරුවන්ගේ අටමස්ථානයේ සොළොස්මස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට ලැබෙත්වා අවසන ඔබට මට මේ සංසාර ඕගේ තරණය කරන්නට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ මහා නෞකාව අපි හැමදෙනාටම උපකාර වෙත්වා අවසන ඔබට මට අපි හැමදෙනාටම එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද එකට නිවන් දකින්ට මේ සිද්ධ කරගත්ත මහා කුසලය හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම පින්බර වෛසාඛ්‍ය මංගල්‍යයක් වේවා. ඒ වගේම හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.